ඒ රහස් ඡන්දෙන් මම තමයි පළවෙනි වුණේ. කොහොමද එතෙන්ට රුවන්ලා සාගරලා අකිලලා එතෙන්ට ආවේ? 1994 ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පක්ෂ නායකයා වෙලා ඉන්නවා. මේ කියන්නේ එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. මේ පක්ෂ බිඳුවටනේ කවුරු හරි එකට වක් කියන්න ඕනේ. එතකොට මාමට දීලා බෑනට ගන්න තමයි යන්නේ. නෑ රුවන්මල්ලිට විරුද්ධත්වයක් මොනක්වත් නෑ. දැනගෙන හිටිනා මං ඉල්ලනවා. යෝජනායක තනතුරට. ඔව් මම ඉල්ලනවා. මං හිතන්නේ ඒක ඒ පත්වීම් තුන පක්ෂයේ වර්කින් කමිටි එක බහුතරයක් අනුමත කරනවා කියලා. දෙන්නෙක්ව ප්‍රොමෝට් කරනවා අපිව ඩැමේජ් කරනවා. බාහිරට තියෙන කෑදරකම නිසා සෙකන්ඩ් ලේයර් එකක් හදන්නේ නැත්තම් සාමාන්‍යයෙන් රංජන් කියන කතාවේ ඇත්තක් තියෙනවනේ. ඒක අතකින් ඔය පාර්ලිමේන්තුවේ නැති එකත් හොඳයි කියලා මට දැන් හිතෙනවා. ජපානුත් එක පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මම ඉස්සෙල්ලාම කියන්නේ ඒක. ඉතපු මහින්ද නෙවෙයි ඉන්නේ. ඔබ දන්නවද? දන්නවා. නෑ මගේ අසල්වැසියනේ. මම ගෝඨාභයට ඒ අත්දැකීම් නෑ. එයාට මේ දේශපාලන ක්‍රමය එයාට තේරෙන්නේ නෑ. මරණකම් මම බලාපොරොත්තු. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක අතාරින්නෙත් නෑ. ඔබත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක ඔබතුමා හිතන්නේ ඒක හරිද? බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වය අතහැරියොත් පක්ෂයේ කෑලි හීරතර කැඩෙයිද? ඩීල් දාලා මං හිතන්නේ රාජපක්ෂලාගෙන් මේ බලය ගන්න පුළුවන් කියලා. අපි එකතු වෙන්නේ නැත්නම් අපිට රාජපක්ෂලා පරද්දන්න බැරි වෙනවා. මම මේ එළියේ ෆස්ට් ටයිම් මම කියන්නේ මේක රහසක්. අයිබුවන් රටේ දේශපාලනය තවදුරටත් උණුසුම් වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂය පිළිබඳ නැවත වතාවක් කතා බහක් නිර්මාණය වෙමින් පවතිනවා. එහි නායකත්වය පිළිබඳව ජනතාව නැවත වතාවක් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ ආරාධනෙන් කැඳවපු අවසන් වුණා රටේ ජනතාව සම්බන්ධයෙන් ඔවුන් ගල්ලමුණ තීන්දුව මොනවද කියන කාරණාව පිළිබඳව සමාජයේ උණුසුමක් තිබෙනවා. රටේ ජනතාව එන්නම ප්‍රශ්න අර්බුද මැද්දේ කබලෙන් ලිපටත් ලිපෙන් බිමටත් වැටලා අනාථ වෙලා අසර වෙලා ඉන්නේ. එහෙම මොහොතක අපි සම්බන්ධ කරගත්තා දේශපාලනය තුළ ඒ තරම් අපිට මේ දවස්වල පේන්න නැති ලංකාවේ දේශපාලන වශයෙන් දේශපාලන උරුමය දෝතින් අරගෙන ඉපදුනා කිව්වොත් හරි එහෙම හිටපු ඇමතිවරයෙක් අද පාර්ලිමේන්තුවත් නියෝජනය කරන්නේ නැහැ එතුමා. අයිබෝන්. නවීන් දිසානායක මැතිතුමනි, ඔබතුමත් එක්ක බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මට කියන්න මුලින්ම මේ දවස්වල මොකද වෙන්නේ? මොකද නිහඬ ඔබතුමා? නිහඬත්වයක් නෙවෙයි කල්පයත් වශයෙන් දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම හා බලය රඳවා ගැනීම. ඉතින් ඒ අර්ථකථනය තුළ දැන් අවුරුදු 20ක් මම නිල වශයෙන් දේශපාලනය කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට, විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට, ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට, රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට, අන්තිමට කැබිනට් ඇමතිවරයෙක් හැටියට. ඉතින් ගිය පාර මහමැතිවරණ 2020 මහමැතිවරණයෙන් පසු අපි සියලු දෙනාම පරාජයට පත් වුණා. ඉතින් මම හිතන්නේ දේශපාලනෙත් අපි ආපස්සට බලලා යම්කිසි විශ්ලේෂණයක් කරන්න අවශ්‍යයි. එකක් විද්‍යානුකූල දේශපාලන විශ්ලේෂණයක්, අනිත් එක අභ්‍යන්තර දේශපාලන විශ්ලේෂණයක්. ඉතින් මමත් මේ අවුරුදු එකමාර තුල බොහෝ විට ඒ කියන්නේ මේ විද්‍යානුකූල විශ්ලේෂණ පක්ෂයෙන් කරා, මමත් ඒකට කොන්ට්‍රිබියුට් කරා. නමුත් අභ්‍යන්තරේ මං ගැන මම විශ්ලේෂණයක් කර තාමත් ඉන්නවා. දේශපාලනය කියන්නේ මොකක්ද? ඇයි මම දේශපාලනය කරන්නේ? මගේ දේශපාලන අරමුණු මොනවද? මේ රටේ දේශපාලනය මට උචිතද නැද්ද? ඉතින් මං හිතන්නේ මේවා තමයි ඉස්සෙල්ලා මගේ අභ්‍යන්තරේ මම අහලා ඒවට ප්‍රශ්න ඒවට විසඳුම් හොයාගෙන තමයි මම මගේ දේශපාලන ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. ෆිලොසොෆර් කෙනෙක් වෙන්න ඕනේ. මල්ලි නංගි දේශපාලනයටම නෙවෙයි, මරණ ගෙවල් වලට මංගල ගෙවල් වලට යන එක නෙවෙයි, මේ හැමදාම හැම සතියෙම ජනතාව හම්බුන එක නෙවෙයි. ඊට වඩා මේ හයි ක්වොලිටි පොලිටික්ස් වලට තමයි මම කැමති. ඉතින් ඒ රාමුව තුල මට දේශපාලනය කරන්න පුළුවන් නම් මම කරනවා. නැත්තම් මම මහත්යෙක් හැටියට දේශපාලනයෙන් ඉවත් වෙන්නත් කැමතියි. ඒක මම දෛවයට ඉඩ දෙනවා. අවුරුදු 20ක් ඔබතුමා පාර්ලිමේන්තු නියෝජනය කරනවා. අද වෙනකොට ඔබතුමාට පාර්ලිමේන්තු නියෝජනය කරන අවස්ථාවක් නැති වෙනවා. ඒ වගේම ඔබතුමා පක්ෂයනොත් එළියට දාලා වගේ තත්ත්වයක් තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් එimhe ඔබතුමාට පක්ෂයේ බලාපොරොත්තු වුණු තනතුර ඔබතුමාට ලැබුණේ නැහැ. එතකොට ඔබතුමා කිව්ව විදිහට ඔබතුමා දැන් ඔය නැවත හැරී බැලීමක් ඔබතුමා දේශපාලනය ගැන කරනකොට සහ ඉදිරියට මේ ක්‍රමවේදය ඇතුලේ දේශපාලනය කරනවාද කියන ඒ තරාදීන දාලා මේක කිරලා මැනලා බලනකොට ඔබතුමා මොකද හිතන්නේ? මෙහෙමයි. ඉතින් දේශපාලනය කියන්නේ මගේ දේශපාලනය නම් මං තනතුරු පිටිපස්සේ
යන එක්කෙනෙක් නෙවෙයි. ඒ වගේම තනතුරු වලට මම ලොකු වැලියු එකක් දෙන්නෙත් නැහැ. මොකද මම දේශපාලන බයෝග්‍රැෆිස් කියවලා තියෙනවා. ඉතින් ඒ දේශපාලන චරිතවල එකක් අපි ගත්තොත් චීනේ මං හිතන්නේ චීනේ නූතන චීනේ හැදුව නායකයා මේ ඩොං සියෝපින් විශේෂයෙන්ම ආවොත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අවුරුදු 25ක් විතර හුදකලා වෙලා හිටියා. එතකොට නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් හිරේ හිටියා. කිසිම තනතුරක් මොනක්වත් තිබ්බේ නැහැ. ගාන්ධිතුමාට කිසිම තනතුරක් තිබ්බේ නැහැ. කියන්නේ ඔබත් ඒ වගේ ගමනක් යනවා කියන එකද? නෑ මම කියන්නේ මේ අපේ තියෙන පොලිටිකල් කල්චර් එකේ මේ තනතුරු පිටිපස්සේ තනතුරක් ගන්න එක ලොකු වටිනාකමක් දෙනවා. මට එහෙම ලොකු වටිනාකමක් ඒ තනතුරු වලට මම දෙන්නේ නැහැ. ඔබ හිතනවාද ඔබේ තැන ඔබේ දේශපාලන ඔබේ අනාගතය කොහේ හරි තැනක ලියවිලා තියෙනවද ඔබ හිතනවාද? මට හිතෙනවා ඔබ එහෙම හිතාගෙන තමයි මේ දවස්වල නිහඬව ඉන්නේ කියලා. නෑ මෙහෙමයි. නූරෙලියේ සංවර්ධනය ගත්තාම මම දන්නවා මම අද දේශපාලන නැවැත්තුවත් නූරෙලිය ජනතාව මට දිනන්න බැරි වුණත් මම ඓතිහාසික වැඩ කොටසක් කළා තියනවා කියලා නූරෙලිය ජනතාව දන්නවා. මම හැන්ඩල් කර මිනිස්ට්‍රීස් වල හැමෝම මාත් එක්ක වැඩ කර කට්ටිය කියන මම මේ මිනිස්ට්‍රීස් හොඳට හැන්ඩල් කරා කියලා. ඉතින් ඒ අත්දැකීම් මට තියෙනවා. ඒ වේදනත් මට තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මේ රාජ්‍ය ඇමතිවරුන් දැන් ඉන්න තත්ත්වය. නියෝජ්‍ය ඇමතිවරුන්ට ඇමතිවරු වැඩ කරන්නේ නැති එක දෙන්නේ නැති එක. ඒ ඔක්කොම විඳලා තමයි මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ යහපාලන ආණ්ඩුවේද? දෙකේම හැම එකෙම. හැබැයි අත් වශයෙන්ම වැඩක් කරන්න අවශ්‍ය නම් හොඳ කැබිනට් ඇමතිකමක් අවශ්‍යයි. ඉතින් ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට දුන්නා. මේ ක්‍රීඩා ඇමතිකමයි, සංචාරක ඇමතිකමයි, ඊට පස්සෙ වැවිලි කර්මාන්ත ඇමතිකමයි. මම ඉතින් සෑහෙන වැඩ කොටසක් වැවිලි ශේෂ්ත්‍රයට මං කරා. ඉතින් මේ අත්දැකීම එක දැන් ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවා එක්සත් ජාතික පක්ෂය ගැන. එක්සත් ජාතික පක්ෂයේ 2018 රහස් ඡන්දයක් තිබ්බා. ඒ රහස් ඡන්දෙන් මම තමයි පළවෙනියා වුණේ. මොකටද රහස් ඡන්දය තිබුණේ? නෑ එතන මන්ත්‍රීවරු ටික ඔක්කොම කැඳවලා පක්ෂ මන්ත්‍රීවරු කැඳවලා කිව්වා මේ ඔයගොල්ලන් කැමති කට්ටියට ඡන්දයක් දෙන්න කියලා. ඒතකොට ඒ ඡන්දෙන් මම තමයි පළවෙනියා වුණේ. සජිත් තරං කරේ නෑ. ඒකේ මොකද එයාට තිබ්බ තනතුරක්. එයාට තිබ්බ නියෝජනායකම. ඉතින් එයා තරං කරේ නෑ. නමුත් ඔය අනාගතයේ තනතුරු දෙන්න නායකතුමා ඒ වෙලාවේ මන්ත්‍රීවරුන් අතර යම්කිසි ජනප්‍රියතාවය මනින්න එතුමා තරගයක් කරා එතන. ඉතින් ඒකේ මම දන්නවා. එතන රොනල් පෙරලා එහෙම තමයි ඡන්ද ගණන් කරේ. ඒගොල්ලන් පැහැදිලිව කිව්වා නවින් මේකෙන් පළවෙනියා වුණා කියලා. සජිත් පස්සේ නවින්ද හිටියේ එතකොට. එතකොට ඒ පැහැදිලිව මට ඒක වාක්‍යෙමින් කියන්න පුළුවන්. කොහොමද එතෙන්ට රුවන්ලා සාගරලා අකිලලා මේගොල්ලෝ කොහොමද එතෙන්ට ආවේ? ඒගොල්ලන් ඇත්ත වශයෙන් ආවේ මේ මැතිවරණයෙන් පස්සේ. ඉතින් මම ඇත්ත වශයෙන් කතා කරන්නේ කල්ප මේ පුද්ගලයන්ට මේ මඩ ගහන්නවත් මට යම් කිසි දෙයක් අසාධාරණයක් වුණා කියලා අඳුනාවක් කරන්න නෙවෙයි. මම කියන්නේ හැම වෙලෙම පක්ෂය ඇතුලේ නැත්තම් ඕනෑම දේශපාලන පක්ෂයක යම් කිසි ප්‍රතිපත්තිමය ස්ථාවර තියෙන්න ඕනේ. ඉතින් දැන් ඔය ප්‍රතිපත්තිමය ස්ථාවර නැති නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් මෙවැනි තත්ත්වපත් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ගමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 77 පෙරදුනාට පසුව මැතිනි දිගටම බලය අල්ලගෙන හිටියා. ඒ වෙලාවේ මං හිතන්නේ භාග වෙලාවට එතුමිය දැන් අවුරුදු 77 වෙනකොට අවුරුදු 15ක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීලා භාග වෙලාවට අඩියක් පිටිපස්සට ගත්තා නම් මේ ඔයිට වඩා කලින් බලයට එන්න තිබ්බා. එතකොට 1994 ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂ නායකයා වෙලා ඉන්නවා. එතකොට එතුමාට විශාල ශක්තියක් තියෙනවා. නමුත් මම හිතන්නේ පෞද්ගලිකව ඕනෑම මේ කර්මාන්තයක වේවා සංස්ථාවක වේවා දේශපාලන පක්ෂයක වේවා අවුරුදු 26ක් කියන්නේ කල් වැඩි. මේ කියන්නේ එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ සිස්ටම් එකේ ඇතුළෙන්ම මේ ඒ සිස්ටම්ස් හදන්න ඕනේ අලුත් නායකත්වයක් බිහි වෙන්න. දැන් ඒක වෙලා නැහැ කියන එක ඔබතුමා කියන්නේ. ඒක වෙලා නැහැ. මොකද දැන් නියෝජනායකවරයෙක් තෝරන්න නෙවෙයිනේ මේ වර්කින් කමිටි එක කතා කරේ. මේ පක්ෂ බිඳුවට නේ අන්තිමට බිඳුවට වැටුණානේ. ඒ කියන්නේ ආසන 105න් බිඳුවට ආවා. කවුරු හරි එකට වක් කියන්න ඕනේ. ඒතකොට අන්තිමට අපි යෝජනා කරා මේ එතුමා ජාතික නායකයා හැටියට ඉඳලා එතුමාගේ නායකත්ව පවර්ස් කරු ජයසූරිය මහත්තයාට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා.
ඒකෙන් ඒක උනේ නෑ. එතකොට සමහරු කිව්වා එතකොට මාමට දීලා බෑනට ගන්න තමයි යන්නේ. නෑ එහෙම කිසිම මොකද මම කවුද කරු ජයසූරිය කවුද? එහෙම දෙයක් කිසිම අවස්ථාවක නෑ. මම මගේ දේශපාලන ජීවිතේ බොහෝ අවස්ථාවල මේ කරු ජයසූරිය මැතිතුමාට පරස්පර විරෝධී දේශපාලනයක් මම කරලා තියෙන්නේ. මොකද මගේ දේශපාලන චරිතය ශක්තිමත් මට ඉදිරියට යන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් පක්ෂය ඇතුලේ ඡන්දයක් තියෙනකොට ඒක නෝටිස් දෙනවා. දැන් ඕනෑම සංස්ථාවක මේ AGM එකක් තියෙනවා නම් AGM එකක් තියෙනවා කියලා මේ ෂෙයා හෝල්ඩර්ස්ට දන්නනවා. මෙහෙම ඡන්දයක් තියෙනවා කියලා. එතකොට මේ රුවන් මල්ලිට මේ විරුද්ධත්වයක් මොනවත් නැහැ. නමුත් එදා තිබ්බ රහස් ඡන්දය අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒක ඔබ කියන්නේ අර නියෝජන නායක තෝරන ඡන්දය ඔබ දැනගෙන හිටියේ නැහැ. කවුරුත් දැනගෙන හිටියේ නැහැ. එදාට ඒ තරංග කරානේ දැන් රවි කරුණානායක මහත්මයා තරංග කරා. එදා අපිට කිව්වා මෙහෙම ඡන්දයක් ඒ වෙලාවේ තියෙනවා කියලා. එතකොට මේ ටග්ගා ඡන්ද පෙට්ටිය ගෙනහල්ලා ඒකට ලෑස්ති කරලා තිබ්බේ ඡන්ද පෙට්ටිය ගෙනාවා. එතකොට මේ එදා ඒ කියන්නේ වර්කින් කමිටි එකේ පැයකට කලින් අපි දැනගෙන හිටියේ ඡන්දයක් තියෙනවා කියලා. මමත් දැනගෙන හිටියේ නෑ මේ ඡන්දයක් දැනගෙන හිටිනා මං ඉල්ලනවා. යෝජනායක තනතුරට. ඔව් මම ඉල්ලනවා. එතකොට සාමාන්‍යයෙන් එහෙම විශේෂිත වූ තනතුරකට ඔබ කොහොමද කියන්නේ ඔබතුමා දන්නවනේ දැන් මේක ප්‍රසිද්ධියේ රුවන් විජේවර්ධන නියෝජනායක වෙනවා කියන කැම්පේන් එකක් ගියා. ඒ අතර වාරේ රවි කරුණානායක මහත්මයා වෙනම කැම්පේන් එකක් ගියා. දැන් මේ මෙහෙම යද්දි ඔබ නොදැන හිටියේ කොහොමද? අපි එදා ඡන්දයක් තියෙනවා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ. පැහැදිලිව මම ඒක වාක්‍යයෙන් කියනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වැඩේ කරේ කොලේ වහලාද ඔබතුමාලට? මැතිවරණයක් රහස් ඡන්දයක් තියෙනවා කියලා මේ ඒක නෝටිස් එකක් දීලා කාටවත් ඒක දැන්නුවේ නෑ. මම කියන්නේ ඒ වගේ ක්‍රමවේදවල වැරදි කියන එක. එතනින් පස්සේ කලකිරුණා ඔබ. ඒක විතරක් නෙවෙයි. ඉතින් ඊට පස්සේ අර්ජුන රණතුංගයි මමයි විශේෂිත අපි හිතන්නේ අපිට මේ රටේ යම්කිසි කීර්ති නාමයක් තියෙනවා, ගරුත්වයක් තියෙනවා. ඉතින් අපි පැහැදිලිව කිව්වා මේ විදිහට ප්‍රතිසංස්කරණයක් කරන්න කියලා. ඉතින් එහෙම ප්‍රතිසංස්කරණයක් වෙන්නේ නැතුව නායකතුමාගේ බලතල පාවිච්චි කළා. එතුමා මහලේකම් කෙනෙකුයි මේ ඒ වගේම සභාපති කෙනෙකුයි උපලේකම් කෙනෙකුයි පත් කරා. එතකොට මට මං හිතන්නේ ඒක ඒ පත්වීම් තුන මේ පක්ෂයේ වර්කින් කමිටි එක බහුතරයක් අනුමත කරනවා කියලා. මොකද තනතුරු තුන? සභාපති, උපනායක, උයි මහලේකම්. ඒ තුනම පත් කරන්න එතුමට බලය තියෙන්නේ. විශේෂයෙන්ම මං සඳහන් කරන්න ඕනේ මේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ ගැන. මට එහෙම මැලිකමක් නැහැ මේ කතා කරන්න. හැබැයි ඒ වගේම මම කියන්න ඕනේ මගේ දේශපාලන ජීවිතේ මේ 2015 ඉඳලා 2019 වෙනකම් ඒ අවුරුදු 4 මං කර ඇමතිකම් වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්පූර්ණ සහයෝගය මට දුන්නා. එතුමාගේ මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. හැබැයි එක පැත්තකින් මේ නායකත්වය තරුණ නායකයන්ට විවෘතයි කියලා අනිත් පැත්තෙන් විශේෂිත වූ එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රොමෝට් කරන එකට මම දැඩි ලෙස විරුද්ධයි. අනිත් කට්ටිය ප්‍රොමෝට් කරන එක ප්‍රශ්නකුත් නැහැ අපිව ඩැමේජ් කරන්නේ නැතුව. ඉතින් මට පේන්නේ එහෙම දෙන්නෙක්ව ප්‍රොමෝට් කරනවා අපිව ඩැමේජ් කරනවා. කවුද ඒ දෙන්න? මම නම් කියන්න කැමති නැහැ. එතකොට දැන් මෙන්න මෙහෙම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා එක සජිත් ප්‍රේමදාස නම් දෙකට හිටියේ නවීන් දිසානායක කියලා. හරි එදා ඡන්දෙන් ඔව්. එතකොට දැන් නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියන චරිත දෙකම පිය උරුමෙන් දේශපාලනය එන අය. තාත්තා දේශපාලනය කරපු නිසා පුතා දේශපාලනය යනවා කියන කාරණාව මත දේශපාලනයට ආපු අය. මේක එක පැත්තකින් පෞල් දේශපාලනයක් කියලා ලඝු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බලාපොරොත්තු වුණු තැන ලබා ගන්න බැරි වුණානේ. ඒ වගේම නවීන් දිසානායකටත් ඒ අවස්ථාවන් අහිමි වෙලා තියෙන බවක් පේන්න තියෙන ඔබතුමා කියන විදිහට සහ වෙන දේවල් දිහා බැලුවාම. එතකොට මේ සමහරවිට මේ දේශපාලනේ පෞල් දේශපාලනයට යම් ආකාරයක විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමක්ද මේ වෙන්නේ එහෙම එකක්ද මේ පේන්න තියෙන්නේ. මෙහෙම මම ඕක බලන්නේ වෙන විදිහකට. දැන් පියවුරුමෙන් පුතාට ලැබෙන එක විශේෂයෙන් පියා ජීවතුන් අතර ඉන්නවනම් දැන් නාමල් රාජපක්ෂ මහත්තයාට පියවුරුමෙන් ඒක ලැබෙනවනේ. මොකද එතුමා දැන් තාත්තත් අගමැති හැටියට ඉන්නවා. පුතාත් එතකොට තාත්තගේ අනුග්‍රහයෙන් මේ එනවා කැබිනට් එකට. ඒක එකක්. එතකොට DS ඩඩ්ලි ඒකත් එහෙම කියන්න පුළුවන්නේ. මැතිනිය අනුර හරි ඔය ප්‍රධාන තුන තමයි මට පේන්නේ. හැබැයි ප්‍රේමදාස මහත්තයාගේ මගේ ඒක වෙනස්. මොකද අපිට අපේ තාත්තලා අපිට යම්කිසි නමක් දුන්නා. නමුත් අපි දෙන්නම දේශපාලනය පටන් ගත්ත බිඳුවේ ඉඳලා. ඒක නම තිබ්බා. නමුත් අපේ තාත්තලා අපේ ජීවතුන් අතර හිටියේ නැහැ අපිට පුෂ් එකක් දෙන්න. දේශපාලනය ආරම්භ කරන වෙලාවේ. ඔව් අපිට කවුරුත් පුෂ් එකක් දුන්නේ නැහැ. අපිට තිබ්බේ අපේ නමයි.
මට මගේ තිබ්බ වෘත්තිමය සුදුසුකම් ටිකයි මට ජනතාවට විශාල හැඟීමක් තිබ්බා. නමුත් අපිට එහෙම මේක පුෂ් කරලා අපි ඒක තැනකට ගෙන්න අපේ තාත්තලා ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මගේ දේශපාලන ගමන නම් හරිම අමාරු දේශපාලන ගමනක්. It was not a bed of roses. මේ රෝසමල් ලතුරු ගහනාගේ ගමනක් නෙවෙයි. ඒත් කලකිරෙන්නේ නැතුව යන දේශපාලන ගමනක්. මොකද සිරිකොත පැත්තේ ගොඩක් වෙලාට යන්නේ නැත්තේ දැන්. නෑ සිරිකොත පැත්තේ මම ජාතික සංවිධායක හැටියට මම මේ වැඩ බාරගත්තේ නෑනේ මම අර්ජුනයි බාරගත්තේ නෑ. අපි කිව්වා මේ කරන මේ ක්‍රමවේදය වැරදි. ඒ තනතුර දුන්න දැන් නෑ ඉතින් ඒක තමයි. ඉතින් උපනායකකමට මං හිතන්නේ රහස් චන්ද තියන්න තිබ්බා වර්කින් කමිටි එකේ. ඒක කරේ නෑ. ඉතින් ඒ වගේ මම හිතන්නේ 2001 මට හොඳට මතකයි. අද වගේ මතකයි ඔය තනතුරු බෙදීම සම්බන්ධයෙන් අපි කිව්වා positions have to be elected not selected කියලා. ඒ කියන්නේ තනතුරු වලට ඡන්දයක් තියලා මේ තනතුරු තෝරා ගන්න නම් කරන්න එපා. නම් කරන්න එපා. ඉතින් දැනුත් වෙන්නේ නම් කරන එකනේ. මම හිතන්නේ නැහැ පක්ෂයේ පූර්ව ප්‍රතිසංස්කරණයක් කරනවා නම් ඒක මේ හදවතින්ම කරනවා නම් අනිත් එක ඒක ජෙනුයින් ප්‍රතිසංස්කරණයක් නම් එහෙනම් ඒක මිනිස්සුන්ට දැනෙන විදිහට ඒ ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. දැන් බලන්න දැන් හොඳම උදාහරණය 2020 මහමැතිවරණය බින්දුවටම පෙරදුනාට පස්සේ කිව්වා එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයෙක් පත් කරනවා. රනිල් වික්‍රමසිංහතුමා කිව්වා තරුණයන්ට තැන දෙනවා කියලා. නමුත් අපි දැක්කේ නැහැ. තරුණයන්ට තැන දෙනවා. අපි දන්නවා පක්ෂ අභ්‍යන්තරයේ මට අර්බුද කරනාවක් නිර්මාණය වෙලා තියෙනවා. රුවන් විජේවර්ධන මහත්මයාට නියෝජනායක තනතුර හම්බුණාට ඔහුට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුලේ කස්තුරි නන්දනායක වගේ අය අරගල කරලා ඉවත් වෙලා යන ඉවත් කළා දානවා. මේ මෙවැනි තත්ත්වයකට ගියාම අපිට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න ඔබතුමාගෙන් කෝ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය එහෙම පක්ෂයක් කොහොමද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ? අපි තරුණයෝ නෙවෙයි දැන්. කල්ප. ඒකත් කියන්න ඕනේ. දැන් මගේ වයස 52යි. මගේ හොඳම කාලේ ගිහිල්ලා අවුරුදු 20ක්. මගේ තාත්තා මේ අවුරුදු 35 ඇමති වෙලා අවුරුදු 6කින් කියන්නේ 41 වෙනකොට මහවැලි ගඟ පස්පොලකින් හරස් කරලා තිබ්බා. ඒ අවස්ථාව අපිට හම්බුන්නේ නැහැ. අපි ඒවට දුක් වෙන්නෙත් නැහැ. මොකද එක් එක්කෙනාගේ දෛවය හා කර්මය වෙනස්. ඉතින් දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් අවුරුදු 60නේ රිටයර් වෙන්නේ. එතකොට දැන් මට රිටයර් වෙන්න තියෙන තව අවුරුදු 8යි. ඉතින් ඒ ගැනත් මට විශේෂිත වූ මතවාදයක් තියෙනවා ඔය රිටයර් වෙන එක ගැනත්. නමුත් ඒකත් කියාගෙන මොකක්ද ඒ අදහස? සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් 65 රිටයර් වෙනවා නම් මම හිතන්නේ දේශපාලඥයන්ටත් ඇයි එහෙම මේ රිටයර් වෙන්න වයසක් දාන්නේ නැත්තේ? ඉතින් මම හිතන්නේ පැහැදිලිව 65 වෙනකොට අන්තිම චැප්ටර් එක ලියන්න ඕනේ. මේ හැමදාම දිගටම දේශපාලනය කර මොකද අපිත් කියන්නේ මනුෂ්‍ය ශරීරය මනසත් පිරිහෙනවා දවසින් දවස අපි පිරිහෙනවා. එතකොට පීක් එකට ඇවිල්ලා 35 40 ඊට පස්සේ මේ යම්කිසි ඔයාටත් ඒක වෙනවා මටත් ඒක වෙනවා. ලෝක ධර්මතාවය. ඒක ලෝක ධර්මතාවය. ඉතින් එහෙම ඒක පිළිගන්නේ නැතුව දිගටම මේ බලය අල්ලගෙන බලයට තියෙන කෑදරකම නිසා සෙකන්ඩ් ලේයර් එකක් හදන්නේ නැත්තම් හරි දැන් පැහැදිලිව ওই ප්‍රශ්නේ මං හිතන්නේ පොහොට්ටුවෙත් තියෙනවා. පොහොට්ටුවෙත් දක්ෂ නායකයෝ ගොඩක් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ නාමල් නිසා. හරි ඉතින් මම හිතන්නේ ඕක වෙනස් කර යුතුයි. අනිත් එක ප්‍රොෆෙෂනල් පොලිටිෂියන් කෙනෙක් වෙන්න ඕනේ. ඒකේ තමාගේ අන්තිම චැප්ටර් එකක් ලියන විදිහ තමා නිර්මාණය කරගෙන දැනගන්න ඕනේ. හොඳයි දැන් කියන්නකෝ දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ යම් කලකිරීමක නෙමෙයි දැඩි කලකිරීමක ඉන්නවා කියන කාරණාව දැන් අපිට ඔබතුමා කිව්වා. මං සංශෝධනයක් කරන්න වගේ ප්‍රශ්නේ පස්සේ. හරි. ඒතර ඒ කලකිරීමත් එක්ක මොකද්ද ඊළඟට කරන්න හදන්නේ? දැන් ඔබතුමා විතරක් නෙමෙයි අපි දන්නවා මේ රවි කරුණානායක මහත්මයාත් පක්ෂයෙන් ඈත් වෙලා ඉන්නේ. අපිට මතකයි පහුගිය මහමැතිවරණය වෙලාවේ බර්වින් සිල්වා අර්ජුන රණතුංග වගේ අයත් එක කඳවුරක හිටිය ඔබතුමාලත් එක්ක. දැන් මේ ඔක්කොම දේශපාලන නිහඬ වෙලා ඉන්නවා අපිට පේනවා. තැන් වල මාධ්‍ය සාකච්ඡා තියමින් යන තත්ත්වයක් අපිට පේන්න තියෙන්නේ. ඒගොල්ලෝ කවුරුත් එකට එකතු වෙච්ච ගොනු වෙච්ච බවක් පේන්නේ නැහැ. මේක දිගටම යයිද නැත්නම් මේක යම් වෙලාවක එකට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය වෙනුවට මේ තත්ත්වය අත්මිදෙන විදිහේ වෙන විකල්පයක් හදනවද නැත්නම් පක්ෂයේ නායකත්වය මාරු කරනවද මොකද්ද කරන්නේ පාක්ෂිකයන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලා ඔබතුමා අහුවා මේ ප්‍රශ්නය මේ සංශෝධනයක් කරන්න අවශ්‍යයි කලකිරීම කියන වචනේ දැන් මම හොඳ බෞද්ධයෙක් ඉතින් මේ මම කලකිරලා නැහැ මොකද මම දන්නවා මේක ජීවිතේ එක පරිච්ඡේදයක් පමණයි කියලා මගේ
ඉතින් දැන් ඉන්නේ යම්කිසි විවේකාත්මක සමයක මම කනගාටුවෙන් ඉන්නේ. මේ කලකිරීමක් නැහැ. නමුත් කනගාටුවක් තියෙනවා මේ පක්ෂ මෙහෙවන හැටි. ඉතින් ඒ ගැන අපි කතා කරනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය. අපි ඉදිරියට කෘත්‍යාධිකාරී මණ්ඩලය කතා කරනවා. ඉතාමත් සරල තර්කයක් ඉදිරිපත් කරන්න කැමතියි. දැනට රටේ තියෙනවා අදහසක් මතවාදයක් මේ තියෙන දැවැන්ත ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට පමණයි කියලා. හරි ඒක අපි පිළිගමු ඒක ඇත්තක් තියෙනවා කියලා. ඔබ පිළිගන්නවා. නෑ ඒක ඇත්තක් තියෙනවා කියලා තර්කානුකූලව පිළිගමුකෝ. ඒත් එක්සත් ජාතික පක්ෂයේ 40ක් හෝ 50කට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ඇද ගන්නත් පුළුවන් කියමු. හරි. ඒත් සජබටත් 150ක් ඇද ගන්න පුළුවන් කියමු. එතකොට අපි කොහොමද රාජපක්ෂලා පරද්දන්නේ මේ කඳවුරු දෙක එකතු වෙන්නේ නැතුව? පුළුවන්ද? ඔයත් බුද්ධිමතෙක්නේ. ඔයත් බුද්ධිමතෙක්. ඉතින් මේ කඳවුරු දෙක කැඩලා තියෙනකොට කොහොමද රාජපක්ෂලා පරද්දන්නේ? ඉතින් සජබත් ඉන්නේ මිත්‍යාවක. මම තර්ක කරනවා අපිත් ඉන්නේ මිත්‍යාවක් කියලා. මොකද මේ කඳවුරු එකතු වෙන්නේ නැත්තම් අපිට හීනකින්වත් රාජපක්ෂලා පරද්දන්න බෑ. මිත්‍යාව පරාජයට පත් කරලා විද්‍යාව පහල කරන්න මොකද්ද කරන්න ඕනේ? නෑ ඒකට ලීඩර්ස්ලා වුණාම ඊගෝ එක නැතුව නම්ශීලී වෙන්න ඕනේ. එක ප්ලැට්ෆෝම් එකකට ඔක්කොමලා එන්න ඕනේ ජේප් එකට ඇතුළුව. එතකොට මේ ජනාධිපති වර්ණයක ත්‍රිකෝණාකාර සටනක් නම් මං හිතන්නේ කාටවත් එතකොට 150ක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔබ කැමතිද මැදිහත් කරුවේ කාර්යභාරය කරන්න මේ වෙලාවේ? මෙහෙමයි කල්පවද මම එක පුද්ගලයෙක්නේ මට පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා යම්කිසි යෝජනා කරන්න. මම හිතන්නේ සජිත් මහත්තයාටත් මට කතා කරන්න පුළුවන්. නමුත් ඒ දෙන්නගේ යම්කිසි ස්ථාවරයක් නැත්තම් ඒ දෙන්න එක මේසේ ඉඳලා කතා කරන්නේ නැත්තම් නම්‍යශීලී වෙන්නේ නැත්තම් අපිට පුළුවන් ෆැසිලිටේට් කරන්න විතරයි. අපිට පුළුවන් මේ මැදිහත්කරුවෙක් වෙන්න විතරයි. ඉතින් මෙහෙම ගිහිල්ලා මේ කඳවුරු 3-4ක් තියෙනවා දැන්. එතකොට පාටලි වෙනම යනවා. තවත් කණ්ඩායම් වෙනම යනවා. ඉතින් මම හිතන්නේ කොහොමත් ඊළඟ මාස 6-7 ඉතාමත් ක්‍රූෂල්. අපි එකතු වෙන්නේ නැත්නම් අපිට රාජපක්ෂලා පරද්දන්න බැරි වෙනවා. ඒතර පක්ෂයේ අර්බුදය සමනතයකට පත් කරගන්න ඔබතුමා කියන්නේ මේ ඔක්කොම එකතු වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ. ඊගෝ පැත්තකින් තියන්න ඕනේ. හැබැයි ඔක කරන්න පුළුවන් වේද? ඉතිහාසය අනුව අමාරුයි. මොකද මම දැක්කේ එකම එක වෙලාවක තමයි මේ කියන්නේ පක්ෂ නායකයෝ දෙන්නෙක් දැඩි ලෙස වෛර බැඳ ගන්නවා. සාමාන්‍යයෙන් රංජන් කියන කතාවේ ඇත්තක් තියෙනවනේ. මේ ඔක්කොම එකයි මල්ලි කියන්නේ. මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියන්නේ. ඉතින් උඩ ගහගන්නේ නැහැනේ කවදාවත් টොප් ලෙවල් එක ගහගන්නේ නැහැ. ඒ ජනතාවට පෙන්නනවා විතරයිනේ. පල්ලෙහා ලෙවල් එකේ ඔය ගම්මට්ටමේනේ ගහගන්නේ. හැබැයි එක අවස්ථාවක විතරයි මේ නායකයෝ දෙන්නෙක් වෛර කරේ. ඒක තමයි බණ්ඩාරනායක මැතිණියයි ජේ.ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජයවර්ධන එතෙන්ට තල්ලුනේ. ඉතිහාසය දන්නවනම් ඔබතුමාට මම කියන්නම් ඒක. මැතිණි ගිහිල්ලා ජේ.ආර්.ගේ පුතාව අරෙස්ට් කරා. 76. රවි ජයවර්ධන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. එතනින් ජේ.ආර්. කවදාවත් මැතිණිට සමාව දුන්නේ නැහැ. හරි මං හිතන්නේ ඒකෙන් තමයි ওই ප්‍රජායතිය ඒ ටික ඔක්කොම ආවේ. ඉතින් ඒ ඇරෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි සජිත් ප්‍රේමදාස මහතාටයි එහෙම වෛර බැඳ ගන්න කාරණා නැහැ අත් වශයෙන්. ඒගොල්ලන්ට කතා කරලා මේ යම්කිසි එකතාවල් වලට එන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ හැම වෙලේම මේක මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශේෂිත වූ දෙයක් නෙවෙයි, සජිත් මහත්තයාටත් විශේෂිත වූ දෙයක් නෙවෙයි. මේ නායකයෝ පටේ ඉන්නවා ටීම්ස්. එතකොට මේ ටීම්ස් අවශ්‍ය තීරණ ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔය ටීම්ස් ටික කඩලා මේ නායකයෝ දෙන්නට පුළුවන් නම් මේ ඕපන්ලි කතා කරන්න මම හිතන්නේ ඕකේ මේ ප්‍රශ්නේ 50% විසඳන්න පුළුවන්. ඔබේ ස්ථාවරවද ඔබ කොහෙද ඉන්නේ? ඔබ එක්සත් ජාතික පක්ෂයේ අතෑරලා යනවද? එහෙම නැත්නම් ඔබ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන මේ සටන කරනවද? එහෙම නැත්නම් දේශපාලනයෙන් ඔක්කොම දාලා හරි ගියේ නැත්නම් ගෙදර නතර වෙනවද? මොකද කරන්නේ? නෑ මේකයි මම හිතන්නේ දැන් අවුරුදු 20ක් මම පොලිටික්ස් කරානේ. එතකොට මම ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. මම ආයෝජනයක් කරා මගේ කාලෙත් එක්ක. කියන්නේ දේශපාලනය කළා හම්බ කරාද? නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ මගේ කාලේ මං කැප කරානේ මේ මගේ අවුරුදු 20ක් මට තිබ්බනේ විකල්ප මේ දේවල් කරන්න. මම අවුරුදු 20ක් මම මේ උසාවියේ ගිහිල්ලා එහෙනම් අද ජනාධිපති නීතිඥයෙක්. ඒ වගේ මට තිබ්බනේ ඔප්ෂන්ස්. එහෙම ඔප්ෂන්ස් නැතුව මම පොලිටික්ස් වල හිටියා. පොලිටික්ස් වලට කැප වුණා. මිනිස්සු වෙනුවෙන් කැප වුණා. නූරෙලිය වෙනුවෙන් කැප වුණා. ඉතින් ඒ අවුරුදු 20 නිකන් අහක දාන්න මම කැමති නෑ. ඉතින් මම කැමති මේ දේශපාලන භූමිය තුල ඉඳගෙන
ප්‍රශස්ත දේශපාලනයක් කරන්න. ඉතින් ඒක මම හිතන්නේ නෑ. දැන් ඇත්ත වශයෙන්ම හිතුව කියනවා නම් කල්ප දැන් දේශපාලඥයෝ ගැන මිනිස්සු දැඩි කලකිරීමකින් ඉන්නේ. හරි 225 ගැන කිව්වොත් ඒගොල්ලන්ට දැඩි ලෙස මිනිස්සු චෝදනා කරනවා බනිනවා. ඒක අතකින් ඔය පාර්ලිමේන්තුවේ නැති එකත් හොඳයි කියලා මට දැන් හිතෙනවා. හරි හැබැයි මම හිතන්නේ අපි සියලු දෙනාටම ඔයත් ඇතුළුව කල්ප අපිට විශේෂිත වූ යුතුයකමක් තියෙනවා අපේ රට වෙනුවෙන්. හරි ඒ ඔයගේ මාධ්‍ය ශාස්ත්‍රීය පැත්තෙන් ඔයාට ලොකු රෙවොලූෂන් එකක් කරන්න පුළුවන්. මගේ දේශපාලන ශාස්ත්‍රීය පැත්තෙන් මගේ අදහස් වලින් මට යම්කිසි වැඩ කොටසක් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ කොන්ට්‍රිබියුෂන් එක කර යුතුයි. කොහොමද ඒක කරන්නේ? කවදාද ඒක කරන්නේ? මොන ආකාරයකටද ඒක කරන්නේ? මොන වෙහිකල් එකෙන්ද ඒක කරන්නේ කියන එක මට ඒකට හරියට තාම පිළිතුරු දෙන්න බෑ. මම හිතන්නේ සියලු දෙනාම එකතු වෙලා එක වේදිකාවක් මතුවෙයි. අනාගතේ මේ අපිට මේ රටට විශාල කැපකිරීමක් සංවර්ධනයක් කරන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙයි කියලා මම හිතනවා. අර එක වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් චෝදනා කරන කාරණාවක් ඔබතුමාට තියෙනවා. මාමයි බෑනයි දෙන්න එකතු වෙලා 2007 පක්ෂය කඩලා අරගෙන ගියා, පක්ෂය කඩලා මහින්ද රාජපක්ෂගේ දෑද ශක්තිමත් කරන්න ගියා කියන චෝදනාව ඔබට අදටත් එල්ල වෙනවා. ඔබ තරඟ කරන්න ලෑස්තිව නායකකම නියෝජනයක්ම තරඟ කරනකොට ඔබට ඔබ පරාජයට පත් කරන්න කියන තර්කය තමයි එදා පක්ෂය පවා දීලා ගියා. ඒක තමයි මේ කඩාගෙන වැටීමට එකම හේතුව කියලා. ඔව් මේවා මොකක්ද ඒකට කියන්නේ? මේවා ඇත්ත වශයෙන් කාලේ පුහු තර්ක. මොකද මේ 1991 මගේ තාත්තයි ඇතුළත් මුදලි වෙනම ගිහිල්ලා පක්ෂය කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයක් හැදුවා. එතකොට මේ එහෙම හදාගෙන මේ ප්‍රේමදාස මහත්තයාට දැඩි ලෙස දැඩි විරුද්ධ කඳවුරක් හැදුවා මේ රටේ. ඊට පස්සේ 94 ආයෙත් ඇවිල්ලා මම කිව්ව විදිහටම රහස් ඡන්දයක් තිබ්බ පක්ෂය ඇතුලේ. ඒ රහස් ඡන්දෙන් ගාමිණී දිසානායක දින්න රනිල් වික්‍රමසිංහට ඡන්ද 40යි. ගාමිණී දිසානායකට ඡන්ද 42යි. ඉතින් එදා මේ පක්ෂය ආරක්ෂා කර රනිල්ව පරද්දලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගාමිණී දිසානායකට ඡන්දයක් දුන්නා. ඉතින් ඔය තරක එතකොට මේ වැදගත් වෙන්නේ නැහැ. ඒකට මම කියන්නේ දැන් 2007 අපි 17 දෙනා එහෙම ගිහිල්ලා රාජපක්ෂට උදව් කරන නිසා අපිට යුද්ධ අවසන් කරන්න පුළුවන් වුණා. ඉතින් පුතෙක් හැටියට මම කියන්නේ මේ දේශපාලඥයෙක් හැටියට නෙවෙයි. මගේ තාත්තව ඝාතනය කර පුද්ගලයාව මේ රටෙන් තුරන් කරන්න පුතෙක් හැටියට මට යුතුයකමක් නැද්ද? අනිවාර්යෙන් මේ වේදනාව මට තියෙනවා. එක දෙක අපිට පැහැදිලිව කිව්වා මේ ඉන්දියාවෙන් මේ මගේ අම්මට කතා කරලාම කිව්වා සෝනියා ගාන්ධි මැතිණිය මේ වෙලාවේ ඉන්දියාව 100%ක් ලංකාවත් එක්ක ඉන්නවා කියලා. යුද්ධ වෙලාවේ මොකද ඒගොල්ලන්ටත් අවශ්‍යතාවයක් තිබ්බා විශේෂයෙන් කදිරගමට වෙඩි තිබ්බ නිසා කදිරගමව ඝාතනය කර නිසා මේ LTT එක නැති කරන්න. එතකොට මම මේ එළියේ ෆස්ට් ටයිම් මම කියන්නේ මේක රහසක්. සෝනියා ගාන්ධි මැතිණිය දවස් දෙකකට ඉස්සෙල්ලා අපි යන්න ඉස්සෙල්ලා දවස් දෙකකට ඉස්සෙල්ලා කිව්වා මිසස් දිසානායක please help the government to eliminate the LTT කියලා. ඉතින් ඒකත් අපිට සාධකයක් වුණා යන්න. ඉතින් ඔය මිනිස්සුව දන්නේ නැහැ. දැන් බලන්න තුරානිත් පැත්තෙන් ඒ තර්කයම දැන් අපිට බැන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ම දැන් වෙන පක්ෂයක් හදාගෙන. ඉතින් මොකක්ද ඒකට කියන්නේ? ඉතින් ඒක පක්ෂයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක නායකයෝ දෙන්න අතර නායකයෝ දෙන්නෙක් අතර තියෙන ගැටුමක් ඒක. නමුත් නායකයෝ දෙන්න අතර තියෙන ගැටුමෙන් විනාශ වෙලා තියෙන පක්ෂය. ඉතින් අන්තිමට දැන් UNP එක කියන්නේ මොකද්ද? දැන් එක්සත් ජාතික පක්ෂය කියලා නමක් තියෙනවා. එතකොට සිරිකොත තියෙනවා. ට්‍රේඩ් නේම් එකක් තියෙනවා. හරි හැබැයි මේ පාක්ෂිකයෝ ලක්ෂ 20ක් අද වෙනකොටත් මේ පැහැදිලිව සජිත්ටත් නැහැ රනිල්ටත් නැහැ. ඉතින් ඒගොල්ලන් අනාගතේ ඒගොල්ලන් තීරණය කරන්නේ රාජපක්ෂලාව ගෙදර යවනවද නැද්ද කියලා. ඉතින් අපි ඒගොල්ලන්ටනේ කතා කරන්න අවශ්‍ය පක්ෂයක් හැටියට. ඉතින් මේ බෙදීම තියෙනකන් මම හිතන්නේ මේ රාජපක්ෂලා පරාජය කරන සටන අපිට ගොඩක් අමාරු වෙනවා. හොඳයි අපි එතනින් එමු වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරන්න. දැන් මේ රටේ තියෙන තත්ත්වය ගැන ඔබතුමා මොකද හිතන්නේ? දැන් අපිට මේ වෙනකොට අපි දන්නවා පොහොර තහනමත් එක්ක බරපතල ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. මේ වෙනකොට පිටරටින් සහල් ආනයනය කරන තැනට පත් වෙලා තියෙනවා. ගෑස්, ඉන්ධන හිඟයක් රට තුළ නිර්මාණය වෙනවා. කිරිපිටි පෝලිං වල ජනතාව මැරලා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ රටට? මම ගිය පාර්ලිමේන්තුවේ ජපාන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර සංගමේ සභාපති. මම ජපානෙත් එක්ක හරිම කිට්ටුයි. දැන් මේගොල්ලන් කියන හැම වෙලේම මේ IMF කියලා. නමුත් මගේ විශ්වාසය තමයි ජපානයේ ඇතුළු අනෙකුත් සෙසු රටවල් අපිට උදව් කරන්න ඒගොල්ලන් ලෑස්තියි. අපි දැනගන්න ඕනේ ඒගොල්ලන් ටැප් කරන හැටි.
ඉතින් ඒක තාම කරලා නැහැ. කාල්පට මතක ඇති LTR කියලා ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක. මේ උඩින් යන්න තිබ්බේ ප්‍රොජෙක්ට් එක මේ රේල් ප්‍රොජෙක්ට් එකක්. බිලියන 4ක් ඩොලර් බිලියන 4ක්. ඉතාමත්ම හොඳ ප්‍රොජෙක්ට් එකක්. මමත් ඒකට සම්බන්ධ වෙලා මේ ජපානයට පුෂ් කරා මේ කොහොම හරි අපිට දෙන්න. මේ ආණ්ඩුව ආව හැටිය ඒක කැන්සල් කරා. ඉතින් ජපානය යම්කිසි හිතමනාපකින් දැන් ඉන්නේ. නමුත් අපිට ජපානය අප්‍රෝච් කරන්න පුළුවන්. බිලියන 5ක් 6ක් කියන්නේ ජපානයට ලොකු ගාණක් නෙවෙයි. ඉතින් ඒගොල්ලන්ගේ ලෝන්ස් අනිත් එක අවුරුදු 15ක් 20ක ගෙවන්න තියෙන ලෝන්ස්. මේ කමර්ෂල් ලෝන්ස් චීනය වගේ කමර්ෂල් ලෝන්ස් නෙවෙයි. ඉතින් ඔයගේ ගොඩක් ඔප්ෂන්ස් අපිට තියෙනවා. තාමත් තියෙනවා. මොකද ඒගොල්ලන් හරි ආදරේ ලංකාවට. දැන් ඒගොල්ලන් එක කතා කරනකොට චීන කට්ටියත් මොනවා කිව්වත් විශේෂයෙන් අපි 1956 පළවෙනි රටවල් 10න් එකක් චීන පිළිගත් රතු චීනය, කොමියුනිස්ට් චීනය. හැම වෙලේම ඔය පොඩි ඩ්‍රින්ක් එකක් දාලා කතා කරනකොට ඒගොල්ලන් එක්ක ඒගොල්ලන් කියනවා අපිට. ජයවර්ධන මහත්තයාගේ කතාව සෑන් ෆ්‍රැන්සිස්කෝ පීස් කොන්ෆරන්ස් එකේ ජපානුත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මම ඉස්සෙල්ලාම කියන්නේ ඒක. තාමත් කියන්නේ ඒක. ජයවර්ධන මහත්තයා ගැන වෙනම පරිච්ඡේදයක් තියෙනවා මේ ජපානයේ ළමයින්ට උගන්වන මේ පොත්වල. එයාගේ ස්ටැචු එකක් හදලා තියෙනවා මේ ජපානයේ. ඉතින් මම හිතන්නේ අපිට මේ IMF එක විතරක් නෙවෙයි නොයෙකුත් මේ ආයතන රටවල් සම්බන්ධ කරගෙන උදව් උපකාර ගන්න පුළුවන්. දෙක තමයි කල්පෙහුව වැවිලි ශාස්ත්‍ර සම්බන්ධයෙන් කඩා වැටලා තියෙන්නේ. අපිට තියෙනවා පර්යේෂණ ආයතන 4ක් තියෙනවා. වී පර්යේෂණ ආයතනය, තේ, රබර්, පොල්. ඔය පර්යේෂණ මේ ආයතන වලින් ජනාධිපතිතුමා වාර්තාවක් ගත්තද මේ තීරණ ගන්න ඉස්සෙල්ලා. හරි සරල ප්‍රශ්නයක් ගත්තේ නැහැ. මේක පැහැදිලිවම යම්කිසි පිරිසක් විසින් එතුමාව මෙහෙව්වා. එතුමායි ලණුව කෑවා. ඉතින් අද බලන්න මේ වැවිලි ශාස්ත්‍රයට වෙලා තියෙන දේ වැවිලි ශාස්ත්‍රය පමණක් නෙවෙයි වී නිෂ්පාදනයත් දැන් අඩු වෙලා. මම හිතන්නේ මහා ආහාර සාගතයකට අපිට අනාගත මාස 3-4 මුණ දෙන්න සිද්ධ වෙනවා. විවෘතව හිතලා සැබෑ තත්ත්වය දැනගෙන හරි දේශපාලන තීරණ ගන්න ඕනේ මේවා සම්බන්ධයෙන්. දැන් මහින්ද රාජපක්ෂ ඔය දේශපාලන තීරණ ගන්න හැකියාව තිබ්බා. මොකද එතුමා මේ ප්‍රැක්ටිකල් මිනිස්සෙක්. ඉතින් ඔහු ඉන්නවනේ තාම. ඒත් හිටපු මහින්ද නෙවෙයි ඉන්නේ. එහෙනම් කවුද ඉන්නේ? නෑ එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මං හිතන්නේ මට සුදුසු නෑ ඒ මාතෘකාව ගැන. ඔබ දන්නවද? දන්නවා මම දන්නවා. නමුත් කියන එක සුදුසු නැති නිසා සදාචාර සම්පන්න නෑ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරේ බරපතල අර්බුදයක් තියෙනවා. කඳවුර අර්බුදයක් නෙවෙයි. එතුමාගේ ක්‍රියාකලාපය ගැන යම් කිසි එතුමාගේ බලහීන වීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ ගැන මට කතා කරන්න සුදුසු නෑ. ඔබතුමාට කිව්වද? නෑ මම මගේ අසල්වැසියනේ. ඉතින් මම දන්නවා. ඉතින් ගොඩක් දේවල් අසල්වැසියෝ ගැන හැමෝම දන්නවනේ. ඉතින් අනිත් එක මටත් දේශපාලන ආරංචි මාර්ග හැමතැනින්ම එනවා. ඉතින් හිටපු මහින්ද රාජපක්ෂ නෙවෙයි දැන් ඉන්නේ. දැන් පහුගිය දවසක තිබුණා සර්වපාක්ෂික සමුළුව. ඒක ගැන අපි කතා කරන්න ඕනේ. ඒකට ලංකාවේ ප්‍රබලම විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම් දෙක සහභාගී වුණේ නැහැ. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියන කණ්ඩායම් දෙකම සහභාගී වුණේ නැහැ. ඔබේ පක්ෂයේ නායකතුමා සහභාගී වුණා. ඔබ මොකද්ද දරන ස්ථාවරය? නෑ මම හිතන්නේ ඒක මෙතුමා ගිය එක හොඳයි. මොකද මේ අපේ අදහස් සහ මතය එතන ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒක එතුමා එක හොඳට කරා ඊයේ. මම හිතන්නේ රූපවාහිනී දර්ශන වලින් එතුමා පැහැදිලිව බය වුණේ නෑ කාටවත්. බැසිල්ටත් බය වුණේ නෑ, මේ කබ්ලල්ටත් බය වුණේ නෑ. එතුමාගේ අදහස ප්‍රකාශ කරා. ඉතින් ඒක හොඳයි. ඉතින් එකම පොඩි මේකක් තිබ්බේ අර රටේ නිකන් අර එතුමාට විරුද්ධ පාර්ශවයන් කියනවා මේ රනිලුයි මහින්දයි ඩීල් එකක් තියෙනවා. ඇත්තටම ඩීල් එකක් තියෙනවද? රනිල් මහින්ද ඩීල් එකක් තියෙනවද? නෑ එතුමාගේ ඕපනින් ස්ටේට්මන්ට් එකේම එතුමා කිව්වනේ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතුමාට ආරාධනා කරේ කියලා. මම අහන්නේ සර්වපක්ෂ සමුළුව ගැන නෙවෙයි මං අහන්නේ එහාට ගියාට පස්සේ රාජපක්ෂ රනිල් ඩීල් එකක් තියෙනවද? ඩීල් එක මං හිතන්නේ නෑ. මොකද එහෙම ඩීල් එකක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරන්නේ නෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාත් පරිණත දේශපාලඥයෙක් හැටියට බලය පිටිපස්සේ යන පුද්ගලයෙක්. ඉතින් බලය රාජපක්ෂලාගෙන් ගන්න ඕනේ. ඩීල් දාලා මං හිතන්නේ මේ රාජපක්ෂලාගෙන් මේ බලය ගන්න පුළුවන් කියලා. ඔබතුමාගේ නායකතුමා අවස්ථා පහකදීම එතුමා අගමැතිකම ලබා ගත්තා. නමුත් එක අවස්ථාවකදීවත් එතුමාට දුර කාලය සම්පූර්ණ කරන්න බැරි වුණා. ඊටම අවාසනාවන්ත විදිහට මගින් නතර කළා නැත්නම් මගින් කාට හරි පරීක්ෂා කරලා යන්න සිද්ධ වුණා. එතකොට ඔබතුමා ඔය කියන දේශපාලන බලය ග්‍රහණය කරගෙන නැත්නම් බල දේශපාලනය කියන කාරණාවත් එක්ක ඔබතුමාගේ නායකතුමා ගැට ගැහෙන්නේ නැහැ නේද? ඔව්. මෙහෙමයි. ඉතින් ඒක ඉතින් චරිත
චරිත දෙකක් මට කියන්න පුළුවන්. මම ওই ප්‍රශ්නෙත් මම කෙල්ලම පිළිතුරු දෙන්නම් මේක කියලා. 1994 මේ පොදු පෙරමුණ චන්ද්‍රිකාගේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණය ඒගොල්ලන්ට වැඩි ඡන්ද හම්බුණා. නමුත් 113ක් ගන්න බැරි වුණා. ඒ වෙලාවේ මගේ තාත්තා මේ රටේ මතේ බහුතරයක් තිබ්බට පොදු පෙරමුණට එතුමා උත්සාහයක් දරුවා මේ MH අපේ හිටපු ඇමතුමා ඇෂ්රෆ් මැතිතුමා එක්ක සම්බන්ධ වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න. ඉතින් ඒ වෙලාවෙත් එතුමා බැලුවේ බලය. මොකද බලය නැතුව කිසිම දෙයක් කරන්න බැරි නිසා. ඒක අසාර්ථක වුණා. එතකොට 2001 2004 ආණ්ඩුවේ ඔබතුමාට මතක ඇති චන්ද්‍රිකා ඉතාමත් අශික්ෂිත විදිහට ඇමතිකන් 3ක් එක වෙලාවේ පැය 24න් ගත්තා. එතකොට ඒ වෙලාවේ විශාල අර්බුදයකට ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා අපිට ආය ඇමතිකන් 3ම ඕනේ කියලා. චන්ද්‍රිකා කිව්වා 2.5ක් දෙනවා කියලා. ඉතින් එතන තමයි කැඩුනේ ආණ්ඩුව. ඊට පස්සේ ඒගොල්ලන් පරිවාස ආණ්ඩුවකට ගිහිල්ලා මහමැතිවරණයකට ගියා. මේ පාර අපි ජනාධිපතිවරණය පෙරදුනා. එතනින් තමයි මේ පරිහානිය පටන් ගත්තේ. ඉතින් ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයා තෝරන එක ගැන මට වෙන මතයක් තියෙන්නේ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කර එකම වැරද්ද තමයි මේ වෙලාවේ එතුමා පරක්කු වුණා ගොඩක් අපේක්ෂකයා තෝරන්න. එතුමා එනවා කියලා එතුමා කැමති නම් එන්න එතුමාට එන මාස 4කට 5කට කලින් කියන්න තිබ්බ මම එනවා කියලා. ඒ කිව්වෙත් නෑ. ඒ කිව්වේ නෑ. එහෙම කියලා එතුමාට එහෙනම් බිම හදා ගන්න තිබ්බා. නැත්තම් ඊළඟ ඔප්ෂන් එක තිබ්බේ කරු ජයසූරිය මහත්තයා. එතුමා ආව නම් මං හිතන්නේ මීට වඩා ඡන්ද ඇත්ත වශයෙන්ම බයි කියන්නේ මගේ ඥාතියෙක්ින්ද නෙවෙයි. මම හදවතින්ම විශ්වාස කරනවා එතුමා ආව නම් ලක්ෂ 56ට වැඩිය ගන්නවා කියලා. සජිත් ඇත්ත වශයෙන් වෙලා තිබ්බේ නෑ. මොකද සජිත් අන්තිම වෙලාවේ දුන්නේ. අනිත් එක මම හිතන්නේ පැහැදිලිවම කැබිනට් ඇමතිකමක් අවුරුදු 4ක් දරලා සජිත්ට විශේෂිත වූ චෝදනාවක් නෙවෙයි. කැබිනට් ඇමතිකමක් අවුරුදු 4ක් 5ක් දරලා ඒ අත්දැකීම මදි රටේ නායකයා වෙන්න, විධායක ජනාධිපති වෙන්න. මං කියන්නේ ගෝඨාභයට වෙලා තියෙන්නේ. දැන් ගෝඨාභයට ඒ අත්දැකීම් නැහැ. එයා ගම්මට්ටමේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ඇමතිකම් දරලා එයාට මිනිස්සු හැන්ඩල් කරන්න එයා දන්නේ නැහැ. ඉතින් ඒ අර්බුදය තමයි මෙතන තියෙන්නේ. ගෝඨාභය මිලිටරි පාලකයෙක්. එයාට මේ දේශපාලන ක්‍රමය එයාට තේරෙන්නේ නැහැ. එයා ඕඩර්ස් දෙනවා. හමුදාව වගේ මේ ප්‍රභාකරන්ව නැති කරන්න වගේ හමුදාවක් පාලනය කරනවා වගේ මේ රටේ මිනිස්සු අනිත් සිවිල් පාලකයෝ සිවිල් පරිපාලකයෝ ඇමතිවරුන්ට එහෙම ඕඩර්ස් දීලා මේ රට ගෙනියන්න බෑ. ඔය අර්බුදය තමයි මේ රටේ තියෙන්නේ. දැන් මේ වෙනකොට ඔබතුමා හිතනවාද දැන් මේ රටේ ඊළඟට බලාපොරොත්තු වෙන ජනතාව කියනවා මේ පොදු වේදිකාවක් නිර්මාණය වෙන්න ඕන කියලා. ඒතර පොදු අපේක්ෂකයෙක් ගැනත් කියවෙනවා. නවීන් දිසානායක ඒ පොදු අපේක්ෂකයි භූමිකාවට පනපුවාන ඉඩකඩ තියෙනවද? ඇත්ත වශයෙන්ම ජනාධිපති සිහින තියෙන ගොඩක් කට්ටිය ඉන්නවා රටේ. ඔබතුමාට තියෙනවද හිණයක්? හැම විපක්ෂ දේශපාලනඥයෙක්ටම සිහිනයක් ඇති ජනාධිපති වෙන්න. හරි. ඉතින් දැන් මගේ පියාගේ අත්දැකීම මම කියන්නම්. මේකත් හරිම වේදනාවන්ත අත්දැකීමක් මට පුතෙක් හැටියට. ඒ නිසාම තමයි මම බොහෝ දුරට මේ අත්දැකීම නිසා තමයි මම මගේ තාත්තා තරම් හයියෙන් යන්නේ නැත්තේ. 94 මාස ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ටක් ගාලා ගෙදරට දුවගෙන ආවා. දිනලා ආවා හරි ෆුල් හැපි එකෙන්. ඊට පස්සේ කිව්වනේ දැන් මම ලෑස්ති වෙනවා ජනාධිපතිවරණයට කියලා. විපක්ෂ නායක කාර්යාලයටවත් ගිහිල්ලා නැහැ. හරි. මේ චන්ද්‍රිකාගේ මේ නිල් පාට මේ රැලි ටික හැමතැනම තියෙනවා මේ පොලිතීන් රැලි ටික හැමතැනම. ඒ මැතිවරණ උණුසුම තාම තියෙනවා. මම කිව්වා තාත්තේ මට වඩා අවුරුදු ගාණක් වැඩිමහල් ඔයා පොඩ්ඩක් නිවෙන්න මෙහෙම මේ බලය පිටිපස්සේ මෙහෙම යන්න එපා. මේ මෙතන ඇතුලේ තාම භූමිය හැදිලා නැහැ ඔයාට. ඔයා DBට මේක බාර දීලා ඔයා පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂ නායක වෙලා පක්ෂ නායකයා වෙලා අවුරුදු දෙකක් ඉන්න පාර්ලිමේන්තුවේ ඕක නිකම්ම වටේ කියලා මගෙන් වචන. ඉතින් එහෙම ඇහුවේ නැහැ. මොකද අර මිනිස්සුන්ගෙන් තියෙන පීඩනය. මොකද එයා එච්චර වැඩ කරලා තියෙනවා මිනිස්සුන්ට. එයා එච්චර මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. ඉතින් එයා හිතන්නේ හැම වෙලේම රයිට් මම ප්‍රෙසිඩන්ට් වුණොත් මට මීට වඩා දහස් ගුණයකින් වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් නමුත් අන්තිමට එයා නැති වුණා. ඉතින් ලලිට්ටත් ඕකයි උනේ. ඉතින් මම හිතන්නේ මේ කුඩා භූමියේ මේ කෝටි 21ක ජනතාවක් ඉන්න රටේ කෝටි 2 මිලියන ගාණක් ඉන්න රටේ මේක විශාල රටක් නෙවෙයි. අපිට මීට වඩා හොඳට ශිෂ්ට සම්පන්නව දේශපාලනය කරන්න පුළුවන්.
ඉතින් මේ දේශපාලනේ අනිත් එක ඒක අපේ ඉතිහාසයෙන් එනවානේ මේ තාත්තා මරනවා පුතා මේ උටුන්නට. සහෝදරයා මරනවා සහෝදරයා උටුන්නට. පුදුමාකාර බල කෑදරකමක් තියෙන මේ රටේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුල ඒ කියන්නේ මිනිසුන්ගේ පරමාධිත්‍යනේ. අන්තිමට මිනිස්සු තීරණය කරන්නේ කවුද මේ රටේ නායකයා වෙන්නේ කියලා. ඉතින් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. හැබැයි මේක ඇතුලේ ඩීස් තියෙනවා ගොඩක්. දැන් අර පරණ මගේ සීයා ඇන්ඩ්‍රු දිසානායක මැතිතුමා දේශපාලනය කරනකොට 1956 ඡන්දදායකයන්ට අරක්කු එහෙම අරන් දුන්නේ නැහැ. වත් පැකට් අරන් දුන්නේ නැහැ මේ ඡන්ද ගන්න. මමත් එහෙම කරලා නැහැ. මමත් එහෙම කරලා නැහැ. මම කරන්න යන්නේ නැහැ. පහුගිය කාලේ හැබැයි මාධ්‍ය වාර්තා කළා ඔබතුමාත් අරක්කු එහෙම බෙදුවා. අනේ නෑ. මම කවදාවත් අරක්කු බෙදලා නැහැ කාටවත්. මේ හැබැයි ඒක දැන් ඒක දේශපාලන සංස්කෘතියක් වෙලා ඒක. ඒ කියන්නේ මේ ෂෝට් ටර්ම් පොලිටික්ස්. තකරන්ත හඩු බෙදෙන එක, අරක්කු ටිකක් බෙදෙන එක, ලොළු මල්ලක් බෙදෙන එක ෂෝට් ටර්ම් පොලිටික්ස්. ඉතින් ඒකයි මම කියන්නේ අර මිනිස්සුන්ගේ මතකයත් හරි කෙටි. මිනිස්සුන්ගේ මිනුම් දණ්ඩත් හරි අඩුයි. ඉතින් ක්වොලිටි දේශපාලනයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක ඇත්ත වශයෙන් මට දැන් ප්‍රශ්නයක් වෙලා. මම හිතනවා තාමත් ප්‍රතිපත්තිමය හා ක්වොලිටි දේශපාලනයට මේ රටේ තාමත් භූමිකාවක් තියෙනවා කියලා. ඒ විශ්වාසය උඩ තමයි මම පොලිටික්ස් කරන්නේ. සජිත් ප්‍රේමදාස කතා කරනවද පුදුම කතා කරාද? ළඟදී කතා කරලා නැහැ. හැබැයි අපි SMS එහෙම හුමාරු කරගෙන තියෙනවා මාස දෙක තුනකට ඉස්සෙල්ලා. එහෙම පුද්ගලික ප්‍රශ්නයක් එතුමත් එක්ක නැහැ. මොකද අපි දෙන්නම බොහෝ දුරට එකම සතුටු එකම වේදනාවන් හදවතේ තියෙන මේ දරුවන් දෙන්නෙක්. අපිට එකට එකම සිහිනයක් තියෙන මේ රට හදන්න අපේ තාත්තලා කර වැඩ කොට ඉදිරියට ගෙනියන්න. එකතු වෙන්නේ නැත්තේ ඔබ දෙදෙනා එකතු වෙන්නේ නැත්තේ ඇයි? නෑ ඒක අර එකක් තමයි අර වාකියු ඉස්සෙල්ලා තරකේ මට ගොඩක් බලපෑවා. මේ පක්ෂයේ එකපාරක් දාලා ගිය එක. ඒක ආයෙත් මට කරන්න මට හදවතේ මේ එකඟතාවයක් තිබ්බේ නෑ. මගේ හදවත මට කිව්වේ නෑ පක්ෂ දාලා යන්න කියලා. දෙක තමයි මේ UNP කියන්නේ මොනවා වුණත් 2007 අපි ගියාට මගේ නියම ගෙදර පොලිටික්ස් කරන්න UNP එක. ඉතින් දැන් සජබත් කියන්නේ UNP එකේ අංකුරයක් හැටියට මම දකින්නේ. ඒක එකම ෆිලොසොෆි එක. එකම පොලිසිස්. එකම මිනිස්සු ටික අපේ යාළුවෝ ටික ඉන්නේ එතන. ඉතින් වෙන නමකින් ලකුණ විතරයි වෙනස්. ලකුණේ නමයි. ලකුණයි නමයි. ඉතින් හැබැයි මේ මහා ගෙදර කියන්නේ තාම UNP එක. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා UNP එක හදාගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරන්න බැරි වුණත් මම ඒකට කනගාටු වෙන්නේ නැහැ. මොකද මම try කරා. මම try කරා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ I have put my best foot forward කියලා. මම උත්සාහ කරා පක්ෂ වෙනස් කරන්න. මම උත්සාහ කරා මගේ අදහස් ඉදිරිපත් කරලා යම්කිසි ස්ථානගත කිරීමක් කරන්න පක්ෂයට. දැන් කාල්පත් මීඩියා එකේ ඉන්නේ. ඔයා දන්නා බ්‍රෑන්ඩින් කියන්නේ මොකක්ද කියලා. බ්‍රෑන්ඩින් කියන්නේ සන්නාමය. හරි. UNP එකේ සන්නාමය මොකක්ද? ඒක මම මේ පාක්ෂිකයන්ගෙන් අහන්නේ විශේෂයෙන් දැන් අපිත් එක්ක තාම රැඳිලා ඉන්න. ඔය ලක්ෂ 5ද ලක්ෂ 7ද මම දන්නේ නැහැ. තාමත් ඉන්නවනේ මේ පිකාරෝ සෙට් එකක් ඉන්නවා ලංකාවේ. තාම කයිපුවත් කොළ කියන. සාජබටත් ගැහුවේ නැහැ චන්ද. බ්‍රෑන්ඩින් කියන්නේ මොකක්ද? එතකොට අපි සිංහල බෞද්ධ පක්ෂයක් හැටියට අපිට සිංහල බෞද්ධ ඡන්ද ටික ගන්න පුළුවන්ද? හරි. අපි අර ග්‍රාමීය ආර්ථිකය මේ ගොවි ඡන්ද ටික දීවරයාගේ ඡන්ද ටික කම්කරුවගේ ඡන්ද ටික සාමාන්‍ය ජනතාවගේ දුක දැනෙන පක්ෂයක්ද අපි නැත්නම් අර එලීට් එකට සීමා වුණ පක්ෂයක්ද? ඔබතුමා කිව්වේ මොකක්ද ඒ ගැන? මගේ කියවීම. ඔව්. මගේ කියවීම තමයි 1976 වගේ ජයවර්ධන මේ රුපියල් 5 සමාජිකත්වයේ සාමාන්‍ය පුද්ගලයාට දීලා සාමාන්‍ය නායකයන් පිරිසක් බිහි කරා. ඉතින් දැන් ඒ වාගේ සාමාන්‍ය නායක පිරිසක්. එතකොට මම වෙනස්. මම ඒක පිළිගන්නවා. මම ගාමිණී දිසානායකගේ පුතා. ඒතර ඔබට අයිතියක් නැහැ ඔබගේ තරකෙත් එක්ක. මම කියන්නේ ඡන්දයක් තියන්නේ කියලා. මම කියන්නේ නවීන් දිසානායක කියන්නේ දිසානායක නමට නෙවෙයි. මගේ කැරියර් එක බලලා අවුරුදු 20ක් තුල මම දේශපාලනය කළා තියෙන විදිහ බලලා මට දක්ෂකම් තියෙනවා නම් මට කතිකත්වයක් තියෙනවා නම් මට සංවිධාන ශක්තියක් තියෙනවා නම් මට පෙනුමක් තියෙනවා නම් මට හඬක් තියෙනවා නම් මට හොඳ පෞල් ජීවිතයක් තියෙනවා නම් මම මිනිස්සු මරලා නැත්තම් මගේ අත් දෙක පවිත්‍ර නම් මට සුදුසුකම් තියෙනවා නම් මිනිස්සුන්ට අවස්ථාව දෙන්න මේ නායකයව තෝරන්න කියලා. එච්චරයි මම කියන්නේ. මම කියන්නේ ඉතින් ඒ තර්කයේ කිසිම මේ වැරද්දක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. ඔබ තව කොච්චර කාලයක් ඔහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නවද?
නෑ මැරණකම් මං බලාපොරොත්තු එකන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක අතාරින්නෙත් නෑ කාටවත් දෙන්නෙත් නෑ ඔබත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක ඔබතුමා හිතන්නේ ඒක හරිද? එහෙම මේ එහෙමද කාටවත් දෙන්නේ නැතුව මේ එතුමත් එහෙම ඉන්න එක හරිද? ඒක දන්නේ නැති ඒක ඔබතුමාලා කියන ඔබතුමාලාගේ පක්ෂය. නෑ ඒකයි ඉතින් මම කියන්නේ හැම එකටම මේ බුදුරදුන් කිව්ව විදිහට හැම දෙයක්ම తాවකාලිකයි. හරි හැම දෙයක්ම මේ ස්ථිර දේවල් නෑ. ඉතින් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් බුදුදහම ගැන හොඳට මෙනෙහි කරලා තියෙන පුද්ගලයෙක්. ඒක නතරින් ඕනේ නායකකම අතරින් ඕනේ දැන් කාලේ හරිද ඒ කියන්නේ. එතුමත් දන්නවා හැම දෙයක්ම තාවකාලිකයි කියලා. 2023 වෙනකන් එතුමට පක්ෂ නායකත්වයේ දරන අවස්ථාව තියෙනවා. විශේෂ මහා සම්මේලනය ලබා දීලා තියෙනවා. එතකොට ඔය තර්කය තමයි මමත් ගෙනාවේ කල්ප. දැන් අපි ඔක්කොමලා ගිහිල්ලා 2019 මේ මහා සම්මේලනේ අපි ඔක්කොම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළුව අපි සියලු දෙනාම අත උස්සලා කිව්වා 2023 වෙනකන් නායකයා ඔයා කියලා. ඉතින් මමත් ඉන්න උතන. යා 2023 වෙනකන් නායකයා. හරි. ඉතින් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් එයා ස්ථාපිත කරන්න ඕනේ ඊළඟ නායකයා තෝරන්න. ඉතින් දැන් වෙනකන් ඒක වෙලා නැත්තම් මට කතා කරන්න අයිතියක් තියෙනවා. කරද කියලා ආයි දැන් අපි පක්ෂේ කතන්දරට ආයවන මම අවසන් කරන මේ කාරණාව අහලා. බැරි වෙලාවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වය අතහැරියොත්. පක්ෂේ කෑලි කීරදර කැඩෙයිද? කල්ප මෙහෙමයි ඔය තර්කය මම ගොඩක් හිතලා මතලා තියෙනවා. කන්සර්වටිව් පක්ෂය බලන්න. එංගලන්තේ පරණතම දේශපාලන පක්ෂනේ. දැන් ඉන්නේ 7-8 දෙනයි. ඔව්. මේකත් මං හිතන්නේ කෑලි 7-8කට කැඩෙන සයිස් එකක තියෙනවා. නෑ ඔය 7-8 දෙනෙක් නෑ. ඇත්ත වශයෙන් මිනිස්සුන් බලන්නේ නායකයෝ දෙන්නයි 3 දෙනයි. ඔය 7-8 දෙනත් එකතු වෙනවා අන්තිම වෙලාවක ඇවිල්ලා කතා කරලා එක තැනකට එන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ජයවර්ධන කරා වගේ 1976 වෝට් ප්ලේස් එකට ගෙනහල්ලා. මං හිතන්නේ ඔයා ඒක මේ පොඩ්ඩක් කියවලා බලන්න ඒක කර හැටි රහස් ඡන්දයක් තියලා එක්සත් ජාතික පක්ෂය අනාගත නායකත්වයේ තේරුවා. ඒ ඡන්ද ප්‍රතිඵලත් අපි දන්නවා. 118යි ප්‍රේමදාස මහත්තයාට 108යි ගාමිණී දිසානායකට 93යි ඇතුළත් මුදලිට. ඒ අනුව තමයි කැබිනට් එක හැදුවේ. ඉතින් ඒ දෙවෙනි පෙළ තමයි අවුරුදු 10ක් 15ක් එක්සත් ජාතික පක්ෂය ගෙනිච්චේ. ඉතින් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙනුත් අහන්නේ ඒ වගේ ක්‍රමවේදයක් හදන්න කියලා. මොකද මේ ෆේවරිට්ස්ලාට විතරක් මේක සීමා කරන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒ විදිහට කරොත් පක්ෂයට අනාගතයක් තියෙයි කියලා මම හිතනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට මේ කතා කරපු සියලු දේවල් පිළිබඳව ඔබ තමයි තීරණය කළ යුත්තේ. ඔබයි තීරක බලයේ හිමි ජනතා පරමාධිපත්‍ය බලයේ හිමි ඔබටයි ඔබ තීරණය ගන්න. ඔබට මේ කරුණු සමීප කිරීමයි අප කරන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.